ධර්මාශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ පරලොස්සපත් සිය ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන ආදරණීය භාර්යාව වයලට් චන්ද්‍රාවතී, දියණිය නර්මදා, පුතා නිෂාද්, බෑණනුවන් වූ දිනේෂ් මුණුපුරු මිනිපිරියන් වන දිනෙව් දස්නුල, නොමින්යා නෙලිනි, දනුජි දනාරා යන අය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේච භික්ඛවේ ආසවා සංවරා පහතබ්බා ඉද භික්ඛවේ භික්ඛු පටිසංකායෝ නිසෝ චක්කුන්ද්‍රියං සංවර සංඋතෝ විහෙරති යංචිස්ස භික්ඛවේ චක්කුන්ද්‍රිය සංවරං අසංඋතස්ස විහෙරතෝ uppajjeyung ආසවා විගාත පරිලාහා චක්කුන්ද්‍රිය සංවරං සංඋතස්ස විහෙරතෝ ඒවංසතේ ආසවා විගාත පරිලාහ නහොන්ති තී. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් තම තමන්ගේ ස්වකීය නිහඬ පිළිවෙත් උදෙසා ඔබේ ආධ්‍යාත්මික ගැඹුරු ප්‍රවේශයක් පිණිස මේ සොඳුරු දහම් කොටාසය සෑම බුද්ධ ශ්‍රාවකෙක් තුළම මේ ධර්මය ගැලපේවා කියන සත්පුරුෂ අදහස ඇතිවයි අදත් ධර්ම සංഭാෂණයට අපි සමවදින්නේ. සුපින්වත්නි, අපි මීට පෙරදී භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ඊටාම රමණීය දේශනාවක් වෙච්ච සබ්බාසව සූත්‍රයේ කාරණා 7න් දස්සනා පහතබ්බං කියන සෝතාපන්න මාර්ගයේදී එහෙමත් නැත්නම් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳ මීට පෙර දේශනාවේ කතා කළා.
අත්ති භික්කවේ සංවරා පහතබ්බා පින්වත් මහණෙනි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොට්ටාසයක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කොට්ටාසයයි. දැන් අප සමස්ත දේශනාවේ ආභාෂයෙන් තේරුම් ගත යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මේ දහම් කොට්ටාස හැම දහම් කාරණයකින්ම අපට විශාල පිළිසරණක් නිවන් මාර්ගය සකස් කරගන්නට කැමති ශ්‍රාවකයෙකුට ඒ ශ්‍රාවක භාවයට විශාල අනුග්‍රහයක් ලැබෙනවා. මොකද දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොයිතරම් ප්‍රහාණය කරගත්තත් නැවත පුද්ගලයා තුළ සංවරයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව ප්‍රහාණය කිරීම පිණිස කැමැත්තක් උනන්දුවක් තිබුණේ නැති වුණොත් සියලු ආශ්‍රව ප්‍රහාණය කරා කියලා යාට සම්බුද්ධ ධර්මයට අනුව සැබෑ ජයග්‍රහණයක් සැබෑ වූ මිදීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමහර දහම් කොට්ටාස සංවරය ගැන නම් අපි කීයක් දේවල් දන්නවද? ඒ නිසා ওই කොටස අපිට වැදගත් නෑ කියලා අපට අයින් කරන්න කොටසක් නෑ. හැම බුද්ධ ශ්‍රාවකෙක්ම මේ සියලු දහම් කොට්ටාස ගැන සංවේදීව ධර්ම ප්‍රතිලාභයේ පිණිස මේ දේශනාව උපකාර වේවා කියලායි අපි අදිෂ්ඨාන කරන්නේ. පින්වත්නි මේ වීරිය අතහරින්න එපා. කොයි තරම් ඇඟ දුර්වල වුණත් මේ ශරීරයේ දුර්වල වෙනවා කියන එක මහා විස්මයක් නෙමෙයි පින්වත්නි. ශරීරය තුවාල වෙනවා කියන එක ශරීරයේ ව්‍යාධීන් කරා පැමිණෙනවා කියන එක කායික රෝගී වීම කියන එක ලෝකේ අරුමයක් නෙමෙයි. බුදුරු එක අරුමයක් විදියට අපට පෙන්වා වදාලෙත් නැහැ. ඒ නිසා පුදුම තරමේ කැමැත්තක් හදාගන්න පුදුම තරමේ උනන්දුවක් හදාගන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට ඒ අප්‍රමාදීකම මේ ලෝකේ කිසිදු කාරණයක් නිසා සාධාරණීකරණය කරන්න යන්න එපා. මේ පිරිහිච්ච ලෝකයෙන් ඔබට සාධාරණී කළ යුතු කාරණා සමාජයෙන් ඉදිරිපත් කරાવી. දැන් ධර්ම මාර්ගයක් පුහුණු කරනවා නම් ඔයා මොකටද දැම්ම ධර්ම මාර්ගයක් පුහුණු කරන්නේ? ඔයාට කොච්චර කාලය තියෙනවද? දැන් ඔයා ওই විදියට ධර්මයේ පුහුණු කළොත් දරුවන්ට යන කලදසාව මොකද්ද? බිරිඳට යන කලදසාව මොකද්ද? ඔය විදියට ගතවන ජීවිතය ඇස්සේ ඔයාගේ ආධ්‍යාත්මික ප්‍රවේශය නම් හැදේවි. නමුත් මේ පෞල් සංස්ථාවට මොකද වෙන්නේ? මේ විදියට මේ ලෝකයෙන් ඔබට ගොඩාක් සාධාරණීකරණය කරන්න කරුණු කියාවි. ඒ සියලු කාරණා ඉදිරියේ Tamanගේ හිත තුවාල කරගත්තේ නැති ශ්‍රාවකෙක් විදියට ධර්මයත් එක්කම තදින් අත්වැල් බැඳගත යුතු කාලයකටයි අපි එළඹිලා තියෙන්නේ. පින්වත්නි බුද්ධ ශාසනයේ වැඩ හිටියා ප්‍රීතිමල්ල කියලා මහරහතන් වහන්සේ නමක්. මේ කාරණා කියන්නේ වඩා උද්‍යෝගයකින් උනන්දුවකින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල වාසය කිරීම පිණිසයි. ඒ ප්‍රීතිමල්ල කියන හාමුදුරුව හවස් කාලේ සක්මන් කළා. හවස් වෙලාවක උන්වහන්සේ සක්මන් කර කර ඉන්නකොට එක්තරා වැද්දෙක් එතනින් යන ගමන් හරියටම කවුද කියලා හොයාගන්න බැරුව මුවෙක් කියලා හිතාගෙන මුවෙක් කියන සංඥාවෙන් මේ හාමුදුරුවන්ට ඊතලයකින් විද්දා. මුවෙක් කියලා හිතාගෙන මේ හාමුදුරුවන්ට ඊතලෙන් විද්දාම පින්වත්නි මේ ස්වාමින් වහන්සේ සක්මන තුලම ඊතල පහර කාගෙන ඇද වැටුණා. උන්වහන්සේ අප්‍රමාදීව Tamanගේ ජීවිතය තුල ධර්මයේ දියුණු කරගන්නවා විනා කිසිම සැහැල්ලුවක් විකල්පයක් පිළිසරණක් නැහැ කියලා දැනගෙන දිවා රාත්‍රී නොබලා ධර්මයේ පුහුණු කරපු මුනිවරයෙක්. දැන් බලන්න උන්වහන්සේගේ ජීවිතයට උන විශාල අනතුර. උන්වහන්සේ සක්මන් කර කර හිටියා කරුවලයි. මේ සාමාන්‍යයෙන් කරුවල වේගන යන වෙලාව අන්ධකාරය යම් තාක් දුරට පවතිනවා. අඳුරත් ආලෝකයත් අතර දෝලණය වෙන වෙලාවක සම්පූර්ණ අඳුර ඇවිල්ලත් නැහැ, සම්පූර්ණ ආලෝකයක් නැහැ. සූර්යා බැසගෙන යන යාමේ මේ භික්ෂුව
ගැඹුරු වනාන්තරය ඇතුලේදී ඊතල පහර කාගෙන ඇද වැටුණා. එහෙම සක්මන තුලම මේ හාමුදුරුවෝ පින්වත්නි වාඩි වෙලා අර හීය ගලවලා දාලා වනුගාගෙන එමීට ගස්කොළන් තියෙන තැනකට ගිහින් බලන්න උන්වහන්සේගේ වීරිය බෙහෙත් ටිකක් එමීට හපලා ඊතල පහරින් සිදුරු වෙච්ච ඒ සිදුරට බෙහෙත් ටිකක් තියලා තමන් වහන්සේගේම සිවුරු පොට ඉරලා එතනට තියලා බෙහෙත් ටිකක් බැඳගත්තා. දැන් ඔබ දන්න ඔය ගැඹුරු කැලෑවේ කාගෙන් බෙහෙත් ඉල්ලන්නද? කාගෙන් බෙහෙත් හොයා ගන්නද? ඉතින් ජීවිතේ අතහැරලා දානවා විනා වෙන විකල්පයකුත් පින්වත්නි මේ ගැඹුරු කැලෑවේ ඇත්තේ නැහැ. මේ ප්‍රීතිමල්ල කියන හාමුදුරුවෝ එහෙම බෙහෙත් ටික බැඳගෙන වනුගාගෙන හිමීට කුටිය ළඟට ආ උන්වහන්සේට බොහොම විඩාබරයි. බොහොම වෙහෙස කරයි. මේ දුක මහා අමුතු දෙයක් නෙමෙයි සාංශාරික සත්වයකට කියලා උන්වහන්සේ හොඳින්ම දන්නවා. ඒ නිසා මේ අත්විඳ කාරණේ මුල් කරගෙන උන්වහන්සේ සාධාරණ ඉල්ලගෙන පාලකයෝ ළඟට ගියේ නෑ. රටේ නායකයා ළඟට ගිහින් කිව්වේ නෑ මේ කැලෑවේ බණ භාවනා කරගෙන ඉන්න බෑ. වැද්දොන්ගෙන් මෙහෙම කරදර වෙනවා. ඒ නිසා වහාම වැද්දන්ට කියන්න මේ කැලෑවට එන්න එපා කියලා. මේ වගේ කිසිම ලෝකයක් එක්ක විවෘත වෙන කාරණාවලට නැවත ලෝකයා කෙරෙහි පිවිසෙන කාරණාවලට උන්වහන්සේගේ ජීවිතය යොමු කරගත්තේ නෑ පින්වත්නි. උන්වහන්සේම වාඩි වෙලා කල්පනා කරනවා මගේ ශරීරයේ තුවාල වුණාට මගේ හිත තවම තුවාල වුණේ නෑ. ශරීරයේ කොහොමවත් තුවාලවලට ආකාරයක්. ශරීරය කියන්නේම මහා තුවාලයක්. මේ තුවාලයේ තුල තවත් සිදුරක් වීම කියන්නේ මහා විස්මයක් අරුමයක් නෙමෙයි. දැන් බලන්න උන්වහන්සේ කල්පනා කරන විදිය. මහා විස්මයක් නෙමෙයි. ඒ නිසා ශරීරයේ තුවාල වුණාට කමන්නේ. හැබැයි තවම මගේ හිත සිදුරු වුණේ නැහැ. මගේ හිත තුවාල වුණේ නැහැ කියලා අපහසුයෙන් එහෙම භාවනාවෙන් වාඩි වෙලා පින්වත්නි උන්වහන්සේ නිකම්ම භික්ෂුවක් විදියට අපවත් වුණා නෙමෙයි. උන්වහන්සේ පිරිනිවන් පෑවා. අන්න ඒ බඳු වීරියක් නැති කෙනෙකුට මේ ධර්මය පුහුණු කර ගැනීම අතිශය දුෂ්කරයි. ඒ නිසා ඔබට වඩාත් වීරිය ඇතිවීම පිණිසයි වීරිය ඇති කර ගැනීම පිණිසයි මම ඒ ධර්මකාරණේ සිහි කළේ. පින්වත්නි සබ්බාසව සූත්‍රයේ දෙවැනි කාරණේ වෙන්නේ කුමක්ද? අතිබික්කවේ ආසවා සංවරා පහතබ්බා. පින්වත් මහණෙනි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චක්කේන්ද්‍රිය සංවර සංවුතෝ විහෙරති. පින්වත් මහණෙනි සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු ආශ්‍රව කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ගිහියෙක් හෝ කවුරු හරි ධර්මයේ පුහුණු කරන ශ්‍රාවකෙක් චක්කු ඉන්ද්‍රිය නම් වූ ඇස පිළිබඳව සංවරකමකින් යුක්තව වාසය කරනවද? ඒ ඇස මුල් කරගෙන දැවිලි හටගන්නේ නැති විදියට කෙලෙස් උපදින් නැති විදියට ඇස සංවර කරගෙන ඉන්නවද? නුවණින්ම හැම වෙලාවකම විමසා ඇස සංවර කරගෙන ඉන්න ශ්‍රාවකයා තුල ඒ ඇස අසංවර කර ගැනීමෙන් නැති වෙන දැවිල්ලක් හෝ කෙලෙස් පහළ වෙන්නේ නැහැ කියනවා. යම් ශ්‍රාවකේ කන මුල් කරගෙන කන පිළිබඳ සංවර භාවයට ඇවිල්ලා ඉන්නවද? කන මුල් කරගෙන යාගේ ජීවිතයට අකුසල් රිංගන්නේ නැද්ද? කන මුල් කරගෙන දැවිලි හටගන්නේ නැද්ද? කන මුල් කරගෙන කෙලෙස් උපදින්නේ නැද්ද? ඉන්නේ එවැනි කෙලෙස් නූපදින විදියට යම් ශ්‍රාවකෙක් කන පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන ශ්‍රාවකයාට කියනවා සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කරනවා කියලා. මේ විදියටම පින්වත්නි නාසය පිළිබඳවත්, දිව පිළිබඳවත්, කය පිළිබඳවත්, මනස පිළිබඳවත්. ඇත්තට මේ දේශනාවේ මේ ආයතන 6 තුලම
ඇතිවෙන ක්‍රියාකාරීත්වය සහ මේ ආයතන 6 හරහාම කෙනෙක්ගේ ජීවිතයේ ආශ්‍රව වැඩෙන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ වදාලා. මෙහි වඩාත් ගැඹුරු පැත්තකුත් පින්වත්නි තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ බොහෝ අකුසල් නිවන් මාර්ගයට සම්බාධක පමුණුවන බොහෝ අකුසල් මඩින්න පුළුවන් තැනක් පින්වත්නි. මේ ඉන්ද්‍රිය සංවරයෙන් ගොඩාක් අකුසල් මඩින්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතයේ තමයි දැන් රූපයක් දැක්කහම එයා තුල සංවරයක් නැත්තම් සමහර විට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවද කියලා දන්නෙත් නැත්තම් ඉන්ද්‍රිය සංවරයක Tamanට සාංශාරික සත්වයක් විදියට සැලසෙන ප්‍රතිලාභය දන්නෙත් නැත්තම් පින්වත්නි සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක්ගේ ස්වභාවය තමයි ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපේ හොඳට මතක තියාගන්නවා. ප්‍රියමනාපයි නම් හැම වෙලාවකම ඒ රූපේ දකින්නකොට Tamanගේ ජීවිතයට රාගයක් ඇති වෙනවා නම් ද්වේෂයක් ඇති වෙනවා නම් මේ දෙපැත්තට මේක වෙන්න පුළුවන්. රාගය මුල් කරගෙනත් මිනිස්සු රූප මතක තියාගන්නවා. ඒ වගේම පින්වත්නි ද්වේෂය මුල් කරගෙනත් මිනිස්සු රූප මතක තියාගන්නවා. පටිඝය මුල් කරගෙන රූපේ මතක තියාගන්නවා. එහෙමත් නැත්නම් රූපේ කොටසක් හරි මතක තියාගන්නවා. ඒ මතක තබාගෙන පින්වත්නි නැවත එයා ඒ රූපේ මතක් කරමින් ආවර්ජනය කරමින් රාගය අවුස්ස ගන්නවා. මේ සම්පූර්ණයෙන්ම අසෘතවත් පෘථග්ජනෙක්ගේ ජීවන චර්යාව ගැන අපි මේ කියන්නේ. මොකක් හරි ශබ්දයක් ඇහුවට පස්සේ ඒ ශබ්දේ මුල් කරගෙන පින්වත්නි ශබ්ද මාත්‍රයක් හරි මතක තියාගන්නවා. නැත්තම් අහගත්ත සම්පූර්ණ කතාව හරි මතක තියාගන්නවා. මේ මතක තබා ගැනීම මුල් කරගෙන යා එක්ක රාගය අවුස්ස ගන්නවා. ඒක අහලා අහපු දේ මතක් කරගෙන රාගය අවුස්ස ගන්නවා. නැත්තම් පටිඝය අවුස්ස ගන්නවා. සාමාන්‍ය කෙනෙක්ගේ ආයතනික ක්‍රියාවලිය පින්වත්නි මෙන්න මේ විදිහට තමයි සකස් වෙන්නේ. මේ ආයතනික ක්‍රියාවලිය සාමාන්‍ය ශ්‍රාවකයෙකුට නොතේරෙනකම නිසාම එයාට සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳ සංවේදීකමක් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හරහාම ඇතිවෙන කෙලෙස් ධර්මයන් තමයි මෙතන සංවරා පහා තබ්බං කියලා වදාරන්නේ. ඒ කියන්නේ සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. ඒක සංවර කිරීම වන්නේ ඇස සහ කන නාසය දිවකය මනස කියන ආයතන 6 සංවර භාවයයි මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. හැබැයි සංවරය ගත්තට පස්සේ එක පැත්තකින් කතා කරන්න බෑ පින්වත්නි. සංවරයේ එක කොටසක් තියෙනවා සීල සංවරය. ඒ වගේම තවත් කොටසක් තියෙනවා සති සංවරය. සිහි කල්පනා උපදවාගෙන පරිස්සම් වෙන්න ඕන තැන්. ඥාන සංවරය. පින්වත්නි ඥානෙන් දැකලා සමහර තැන් මගහැරවාගෙන Tamanගේ ඥානෙන් සියලු අත්දැකීම් දිහා බලමින් මාත්‍රා අනුමාත්‍රා ප්‍රවේශමින් පරිහරණය කිරීම කාන්ති සංවරය. ඉවසීම මුල් කරගෙන පුද්ගලයා සංවර භාවයට පත් වෙන්න ඕන. තව එකක් තියෙනවා විරිය සංවරය. වීරිය උපදවාගෙන සමහර දේවල් ප්‍රහාණය කරන්න ඕන, දුරු කරන්න ඕන. මේ විදිහට සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය, ඔය කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය ආදී වශයෙන් වෙනත් ආකාරයක ප්‍රභේදත් අපට හොයාගන්න පුළුවන්. නමුත් මේ සබ්බාසව සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ සියලු සංවරයන් පිළිබඳව දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පින්වත් මහණෙනි මේ ඇසෙන් රූප දැක්කට පස්සේ, කනෙන් ශබ්ද ඇහුවට පස්සේ, නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ, දිවට රස දැනුණාට පස්සේ, කයට පහස දැනුණාට පස්සේ, මනසට අරමුණු දැනුණාට පස්සේ ඒ දැනෙන, දකින, ඇහෙන, හිතෙන දේවල් මුල් කරගෙන එයා නිමිති ගන්නෙත් නැතුව, අනුනිමිති ගන්නෙත් නැතුව සංවර භාවයක් හදා ගන්නවා. ඒ සංවර භාවයේ මුල් කරගෙන පුද්ගලයාට සැලසෙන විශාලම යහපත තමයි නිවන් මාර්ගයට අදාළ
නිර්වාණ මාර්ගයේ සාක්ෂාත් කර ගැනීමට අදාළ වන එක්තරා පරියායක 7න් එකක ආශ්‍රව කොටසක් එයාට දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අපි සරලව කතා කරගත්තට බොහෝ අකුසල් මඩින්න පුළුවන් අවස්ථාවක් විදියට තමයි අද බුද්ධ ශ්‍රාවකයා මේවා ගැන කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ. පින්වත්නි, මේ ආයතන 6 මුල් කරගෙන නූපන් රාගය නූපද වීම පිණිස එයා ඉන්ද්‍රිය පරිහරණය කරන්න ඕන. නූපන් ද්වේෂයේ නූපද වීම පිණිසයි යම් ශ්‍රාවකෙක් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන පරිහරණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම නූපන් මෝහය නැවත නැවත නූපද වීම පිණිසයි මේ ආයතන 6 පරිහරණය කරන්න වෙන්නේ. එතකොට මේ ආයතන 6 කෙටියෙන් පැහැදිලි කළොත් මේක තමයි කතාව. එතකොට උපන් රාග ద్వේෂ මෝහ තියෙනවා නම් ඒ උපන් රාග ద్వේෂ මෝහ සංවර්ධනයේ නොකිරීම පිණිසයි ආයතන පරිහරණය කරන්න අවශ්‍ය වෙන්නේ. හේතුව තමයි පින්වත්නි මේ ආයතන 6 හරහාම තමන්ගේ අභ්‍යන්තරයට කෙලෙස් දෝර ගලාගෙන ඉන්න පුළුවන්. එහෙම කෙලෙස් වැඩෙන විදියට ආයතන පරිහරණය කළොත් ඒ පරිහරණය කිරීම තුල යම් ශ්‍රාවකෙක් එයා කොච්චර භාවනා කළත් සමහර විට ආනාපාන සතිය වඩන්න පුළුවන්, බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. මෙන්න මේ වගේ භාවනා කරන අය අපිට කියනවා ස්වාමීන් වහන්සේ මෙච්චර කාලයක් අපි භාවනා කරනවා, මේ භාවනාව තුළ අපිට අපි හිතපු තරම් ප්‍රතිලාභයක් අපිට මුණ ගැහුනේ නෑ කියලා සමහර ශ්‍රාවකයෝ අපිට කියනවා. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුහුණු කරන ශ්‍රාවකයෙක්ගේ අවබෝධය අසම්පූර්ණ වෙනවා නම් ඒ අවබෝධය අසම්පූර්ණ වෙන්නේ බුද්ධ දේශනාවේ ගැටලුවක් නිසාවත් එහෙමත් නැත්නම් ධර්මයේ තුල තියෙන මොකක්වත් දෝෂයක් නිසාවත් නෙමෙයි. ඇත්තටම ගොඩක් දෙනෙක්ගේ ජීවිතේට බලපාන්නේ තම තමාගේම ප්‍රතිපදාවේ අඩුපාඩුයි පවතින්නේ. මේ ආර්ය භූමියේ ප්‍රතිලාභේ නම් චතුරාර්ය සත්‍යම තමයි. නමුත් පෘථග්ජන භූමියේ තියෙන ප්‍රතිලාභය තමයි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිසත් දුරු කරගත්ත ශ්‍රාවකයා තුලත් ඉන්ද්‍රිය සංවරය කියන එක නැවත නැවත කෙලෙස් උඩුදුවන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්න දැනගන්න ඕන. මේකේ අවදානම තමයි පින්වත්නි මේ ආයතන 6න් නිමිති අනුනිමිති රාගයට අනුග්‍රහ විදියට, ද්වේෂයට අනුග්‍රහ විදියට, මෝහයට අනුග්‍රහ විදියට යම් ශ්‍රාවකයෙක් ගත්තොත් ඒ ගන්න කාරණේ මුල් කරගෙන පින්වත්නි නැවත නැවත යාගේ පංචස්කන්ධ දුක මෝරනවා. මෙන්න මේ කාරණේ තමයි මේ සබ්බාසව සූත්‍රයේ ඇසුරෙන් නිවන් පිණිස පවතින නිවන් පිණිස අවස්ථාවක් හොයන ශ්‍රාවකයා දැනගන්න ඕන දහම් කොටාසය. මොකද මේ අපි කතා කරන පංචස්කන්ධ ලෝකයේ පින්වත්නි මෝරන්නේ ආයතන 6 හරහා. මේ ආයතන 6 හරහා පංචස්කන්ධ ලෝකයේ මෝරනකොට ඒ මෝරන පංචස්කන්ධ ලෝකයට තමයි අපේ හිතේ බැඳීමක්, බන්ධනයක්, ලිංගතුකමක් ඇති වෙන්නේ. ඒකට අපි කියනවා පංච උපාදානස්කන්ධය කියලා. මේ පංචස්කන්ධයේ මෝරන්නේ ඇස හරහා පින්වත්නි. පංචස්කන්ධයේ මෝරන්නේ කන හරහා. පංචස්කන්ධයේ මෝරන්නේ දිව හරහා. පංචස්කන්ධයේ මෝරන්නේ කය හරහා. පංචස්කන්ධයේ මෝරන්නේ මනස හරහා. මෙන්න මෙතනයි මේ සංවරා පහතබ්බං සංවරයෙන් ප්‍රහාණය කළ යුතුයි කියන වදාළ දහම් කොටාසේ වැදගත්ම වන ස්ථානය. හේතුව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් අත්දකින අත්දැකීම් ලෝකයේ තුල එහෙමත් නැත්නම් අපේ අත්දැකීම් පරාසය තුල විදර්ශනා කරලා අතහැරිය යුතු ස්වභාවයක් තියෙනවා. ඒ විදර්ශනා කිරීමෙන් අතහරින ස්වභාවය තුල පින්වත්නි ඒ ශ්‍රාවකයාගේ ජීවිතේ පංචස්කන්ධ ධර්මයක් මෝරන්නේ නැහැ. දුක යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අන් කිසිම කාරණයක් නෙමෙයි පින්වත්නි. පංචස්කන්ධ දුකයි බුදු කෙනෙක් අපට වදාරන්නේ. එතකොට මේ පංචස්කන්ධ දුක වර්ධනය වෙන්නේ ආයතන 6 හරහා. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන දේශනාවක් දේශනා කරලා තියෙනවා උන්නාභ සූත්‍රය කියලා. වෙන්වෙන් වශයෙන් ගෝචර තියෙන
ඇසට කනට නාසයට දිවට කයට පිළිසරණ මොකද්ද කියලා අහනවා. වෙන් ගෝචර තියෙන. ඇහැට රූප දකින්න එක හැර වෙන මොකක්වත් කරන්න බෑ. පින්වත්නි ඇහැට රූප දකින්න එක මුල් කරගෙන ඇති වෙන නාම ධර්මයන් ඇසුරින් ඇති වෙන ගැඹුරු ක්‍රියාවලියක් තියෙනවා. ඒක වෙනම පැහැදිලි කරගන්න ඕන එකක්. නමුත් ඇහැට රූප දකින්න එක විතරයි පුළුවන්. නමුත් ඇහැටත් ඔය කියන තරම් රූපයක් දකින්න බෑ. නමුත් ඇහැට දකින්න දේ ඇස මුල් කරගෙන චක්කු ප්‍රසාදයේ මුල් කරගෙන ඇති වෙන නාම ධර්ම ඇසුරෙන් දකින්නවා කියන අවස්ථාවට අපි මුහුණ දෙනවා. ඒකට ඒක ඇහැ විතරක් තිබුණු පමණින් ඒක කරගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. නමුත් ඇහැට රූප පේනුණාට කනට රූප පේන්නේ නැහැ. කනට ශබ්ද විතරමයි ඇහෙන්නේ. නාසයට ගඳ සුවඳ දැනුණාට දිවට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස විතරමයි දැනෙන්නේ. මේ විදිහට බැලුවට පස්සේ අපට පේනවා මේ එක එක ආයතනවල ක්‍රියාවලිය ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය එකම ධාරිතාවයක එකම පරිමාණයක පවතින දෙයක්. මේ ආයතනවල ක්‍රියාවලිය සම්මිශ්‍රණය කරගෙන හුවමාරු කරගෙන පවත්වන්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වෙන්වෙන් වශයෙන් ගෝචර පවතින මේ ඉන්ද්‍රියන්ට පිහිට මොකද්ද කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළනවා මනෝ පටිසරණං කියලා. බ්‍රාහ්මණයා අහගන්න කියනවා මේ වෙන්වෙන් ගෝචර තියෙන ඉන්ද්‍රියන්ගේ පිහිට තමයි පිලිසරණ තමයි මනස කියනවා. එතකොට මනස පිහිට කරගෙන ඉන්නේ. යම් වෙලාවක අපේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය විසම වුණොත් නිමිති අනුනිමිති රාගයට ද්වේෂයට මෝහයට අනුග්‍රහ පිණිස ගත්තොත් ඒ ගන්න ශ්‍රාවකයාගේ මනසේ පිලිසරණත් කඩා වැටිලා යනවා. එතකොට මනසේ පිලිසරණ කඩා වැටෙන්න ඉන්ද්‍රියන් හරහා නිමිති අනුනිමිති ගන්නවා. එතකොට මේ මනෝපටිසරණ කියන කාරණයට පිලිසරණ මොකක්ද අහනවා. මනසේ පිලිසරණ කියන එකට මොකක්ද යහපත අහනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණය මනසට තියෙන පිලිසරණ තමයි සතිපටිසරණ. සිහිය තමයි පිලිසරණ කියනවා. සිහිය නැති වුණොත් පින්වත්නි දකින්න ඕනම දෙයක් දකින්න පුළුවන් විදියටයි ආ කල්පනා කරන්නේ. මේ දකින්න ඔක්කොම අබිරමණී කරමින් මේ දකින්න සියලු රූප විඳිමින් සතුටෙන් පිළිගනිමින් අභිනන්දනය කරමින් එයාගේ ජීවිතය ඉදිරියට ගලාගෙන යනවා. දකින්න රූප යම් ශ්‍රාවකෙක් අභිනන්දනය කරන්න ඒ ශ්‍රාවකයාගේ පංචස්කන්ධ දුක මෝරනවා කියලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. දැන් මේ පරයයන් බලනකොට මේ සංවරා පහතබ්බන් කියන එක නිවනට පින්වත්නි පුදුම උපකාරයක්. ඇතන මේ සංවරා පහතබ්බන් කියන දහම් කොටාසේ තුලින්ම දක්ෂ ශ්‍රාවකයෙකුට නිවන කරාම යන්න පුළුවන් කොටසකුත් ඕන නම් දේශනා කරන්න පුළුවන්. මේ මනෝපටිසරණ මනසේ පිලිසරණට හේතුව තමයි සතිපටිසරණ කියනවා. සිහිය නැති වුණොත් පින්වත්නි භික්ෂුවක් වුණත් ඒ ශ්‍රාවකයා මොන තත්ත්වයෙන් හිටියත් එයාව කඩා වැටෙන්න පුළුවන්. ඒතර මේ සිහිය තියෙන ශ්‍රාවකයාට පරිහරණය කරන දේවල් වල අරුබුදයක් පවතින්නේ නැහැ. සිහිය තියෙනවා නම් ඕනෑම දෙයක් බොහොම සැහැල්ලුවෙන් සීමාවට ධාරිතාවයට පරිහරණය කරගෙන ඉන්න පුළුවන්. සිහිය නැති වුණොත් එහෙම අවංකව ධර්ම මාර්ගයේ පුහුණු කරන්ට ආපු ශ්‍රාවකේකුත් ඕනෑම වෙලාවක මේ ඉන්ද්‍රියන් හරහා සංවරයේ කඩා වැටීම නිසා එයාගේ මනසේ පිලිසරණත් බිඳ වැටිලා සම්පූර්ණයෙන්ම කෙලෙස් සහිත ලෝකයට නැවත නැවත පිවිසෙන්න පුළුවන්. එවැනි පිවිසීමක් බුදුරජාණන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්වත්නි. මේකට ලස්සන සිද්ධියක් මම ඔබට කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ හාමුදුරුවෝ ගෙදර බිරිඳගෙන් අහලා බොහොම අමාරුවෙන් කැමැත්ත අරගෙන පැවිද්දට ආවා. පැවිද්දට එනකොට මේ ස්වාමීන් වහන්සේට කිසිම පටු අරමුණක් තිබ්බේ නැහැ. කොහොම හරි මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගෙන බඹසර නිමා කර ගන්නයි. එහෙමත් නැත්නම් නිවන් සාක්ෂාත් කර ගන්නයි මේ හාමුදුරන්ට උවමනාවක් කැමැත්තක් තිබුණේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳට ධර්මයේ පුහුණු කරගෙන ටික කාලයක් හිටියා. ගෙදර නෝන පණිවිඩේ වෙනවා මට ගෙදර ඉන්න බෑ. මම කොහොමද මේ තනියෙන් ගෙදරට වෙලා ඉන්නේ? වහාම ගෙදර එන්න කියලා අඬා පණිවිඩේ වෙනවා. දැන් මේ හාමුදුරුවන්ට පැවිද්දක් දිනු කරගන්න බෑ.
හැමදාමත් කවුරු හරි කෙනෙක් අතේ මේ ආරාමේ පැත්තෙන් යනවනම් ඒ ආරාමේ පැත්තෙන් යන බව දැනගෙන ඔහු අතේ පණිවිඩයක් එවනවා මේ ස්වාමීන් වහන්සේට. අන්න බිරිඳ අඬා ඉන්නවා. කන්නෙත් නෑ, වැලහින්නක් වගේ වැළපි ඉන්නවා, හරි පීඩාවෙන්. ඉතින් මොකටද ඔබ වහන්සේ මහාන වුණේ කියලා අර සාමාන්‍ය කාම ලෝකේ ඉන්න කෙනෙකුට මේ පැවිද්දක වටිනාකමක් තේරෙන්නේ නෑනේ. එතකොට මේ පණිවිඩය අරන් එන කෙනත් කියන්නේ අනේ ඇයි දැන් මහාන වුණේ? බිරිඳ අඬා ඉන්නවා, කොහොමද අඬා ඉද්දී මෙහි මහානදම් පුරන්නේ වගේ කතාන්දර තමයි එන අයත් කියන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ අවසානයේ තීරණය කළා මේ පැවිද්ද අතහැරලා දාලා යනවා කියලා. Tamanගේ ගුරු ස්වාමින් වහන්සේලා ළඟට ගිහින් මේ හාමුදුරුවෝ මතක් කරනවා, ස්වාමීනි මට යන්න ඕන, මට මේ පැවිද්ද කරගෙන ඉන්න බෑ, මට ගෙදරට යන්න අවශ්‍යයි, මම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ, ඒ වගේම අපේ බිරිඳත් අසරණ වෙලා ඉන්නේ, ඒ නිසා හාමුදුරුවනේ මම ගෙදර යන්න කියනකොට අර හාමුදුරුවෝ ඇහුවා මොකද කියලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාවනාවක් කරන්න වාඩි වෙන්නත් බෑ, මොකක් හරි කියලා පණිවිඩයක් එවනවා, මට තනියෙන් ගෙදර ඉන්න බෑ, මං කොහොමද මේ ගෙදරට වෙලා ඉන්නේ, වහාම ගෙදර එන්න කියලා. ඉතින් හාමුදුරුවනේ මේ බණක් භාවනාවක් කරගෙන ඉන්න බෑ, මම ගිහින් පිනක් දහමක් හරි කරගෙන ගිහි ජීවිතයක් ගෙවලා හොඳට ගුණ ධර්මයක් දියුණු කරගන්නවා කියලා අර වැඩිහිටි හාමුදුරුවන්ට කිව්වම මේ වැඩිහිටි හාමුදුරුවෝ කියනවා කමක් නැහැ, එහෙමනම් අපි කෝකටත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ওই කතාව පැහැදිලි කරමු. එතකොට උන්වහන්සේ කියන දෙයක් අනුව යාට කැමති නම් ගෙදර යන්නත් පුළුවන් කියලා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා සත්පුරුෂයෝ විදියට අර උපැවිදි වෙන්න හිතපු හාමුදුරුවොත් එක් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමෙට ගියා. ආරාමෙට ගියාම බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි මොකද මේ තවත් මේ භික්ෂුවක් ඇටුවේ ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අර ස්වාමින් වහන්සේලා මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුව බොහොම අවංකව ධර්මයක් දියුණු කරන්න ආපු කෙනෙක්, බොහොම කැමැත්තෙන් ධර්ම මාර්ගයේ පුහුණු කරගන්න ආපු කෙනෙක්. නමුත් දැන් මේ පැවිද්ද අතහැරලා දාන්න කල්පනා කරලා ඉතින් මේ පැවිද්ද කරගන්න බෑ කියන ඇයි කියලා අහනවා. එතකොට අර භික්ෂුව කියනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අපේ ගෙදර උන්ද හැමදාම පණිවිඩය වෙනවා කියනවා, ඉන්න බෑ, මං කොහොමද ගෙදරට වෙලා ඉන්නේ තනියෙන්, වහාම සිවුර තියලා ගෙදර එන්න කියලා පණිවිඩය වෙනවා. ඉතින් ස්වාමීනි මං කොහොමද මහානකම කරන්නේ, මට පුළුවන් ද බණක් දහමක් දියුණු කරගන්න. ස්වාමීනි එක හිතකින් භාවනා කරන්නත් බෑ, ඒ නිසා ස්වාමීනි මම මේ අඬ තීරණය කළේ. භාග්‍යවතුන් වහන්සේ දැක්කා පුදුමාකාර විදියට මාර්ගඵල ලබා ගන්න තරම් බලවත් කුසල සංස්කාරයක්, විදර්ශනා ඥානයක් මේ භික්ෂුවගේ හිතේ වැඩිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිහිය උපද්දවන්න ඕන. ඒ සිහිය ඉපැද්දවීම තුළම මේ භික්ෂුවගේ සංවර භාවයක් හදන්න පුළුවන් කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුව දන්නවද ඔය විදියටම ඔය කාන්තාව කලිනුත් ඔබව අමාරුවේ දැම්මා. ඒ විතරක් නෙමෙයි, ඔය කාන්තාව නිසාම එකලත් ඔබේ බිරිඳ ඔය කාන්තාව, ඒ කාලෙත් ඔය කාන්තාව නිසාම ඔබ බරපතල විදියට අමාරුවේ වැටිලා අන්තිමටම රජුරු උල හිඳුවා ඔබව මරණයට පත් කළා. එතකොට ඒ සිද්ධියෙන් පස්සේ ඔබ නිරේටත් ගියා. එතකොට ඔබව නිරේට යන විදියටත් වැඩ කළේ ওই කාන්තාවම තමයි කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ අහගන්න මේ ස්වාමින් වහන්සේලාට උවමනාවක් ඇති වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් මේ ස්වාමින් වහන්සේත් ඒ කාරණා විමසනකොට බුදුරජාණන් වහන්සේ මේ අතීත සිද්ධියක් දේශනා කරනවා. ඒ අතීත සිද්ධිය තමයි මේ බරණැස තිබිලා තියෙනවා පින්වත්නි, ඉල්මාසේ විශාල සැනකෙලියක්. මේ බුද්ධ කාලෙට පෙර එමනම් සෑහෙන කාලයක සිට මේ උත්සව සැනකෙලි ඒ මාසවලට ආවේනිකව සිද්ධ කරලා තියෙනවා. ඉල්මාසේ වෙනකොට විශාල සැනකෙලියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ සැනකෙලියේ පින්වත්නි විශේෂයක් තමයි මිනිසු රාත්‍රියටලු බිරින්දෑවරු, ස්වාමිවරු, දරුවෝ මේ හැමෝම එක්ක මේ සැනකෙලිය බලන්න යන්නේ. ඉතින් මිනිස්සු රැට ඇවිදිනවලු. ඉතින් මේ මිනිස්සයා බොහොම දිලිඳු මිනිස්සෙක්, බිරිඳත් බොහොම දුප්පත්, හරියට අඳින්න ඇඳුමක්වත් නැහැ. මේ කාන්තාවට හිතුණලු මිනිස්සු හොඳට ඇඳගෙන මේ ගමන් බිමන් යනවා. නමුත් අපිට හරියට අඳින්න ඇඳුමක්වත් නැහැ. මේ වගේ දුෂ්කර ජීවිතයක් අපි ගෙවන්නේ. ඒ නිසා හොඳම දේ තමයි
අපේ මිනිස්සයාට පොඩ්ඩක් කියන්න ඕන හොඳට බබලන දිලිසෙන ඇඳුමක් ඇඳගෙන අපි රාත්‍රියේ ඇවිදින්න යමු. හොඳට අපි දෙන්න එකට වෙලිලා අපි දෙන්න රැයට ඇවිදින්න යමු කියලා කියන්න ඕන කිව්වා. දැන් මෙහෙම හිතලා මේ කාන්තාව අර Tamanගේ ස්වාමියා ළඟට ගිහින් කියනවා බලන්න අපිට හරියට ඇඳගෙන යන්න ඇඳුමක්වත් තියනවද? අපි මේ එහෙම පටලවගෙන යනවා. නමුත් අර සැනකෙලියට එන මිනිස්සු කොච්චර ලස්සන දෙනවද? මටත් හරි ආසාවක් තියෙනවා කියනවා. හොඳට පඳු පොවාපු කසී වස්ත්‍රයක් පටලවාගෙන ඔයාගේ අතේ එල්ලිලා අන්න අල්ලගන්න තැන බලන්න. එතනින් තමයි මේ ස්වාමියා අල්ලගන්නේ. ඔයාගේ අතේ වෙලිලා හොඳට ඔයත් එක්ක තුරුල් වෙලා රාගයෙන් වෙලිලා රාත්‍රී එළි වෙනකන් මට ඇවිදින්න ඇත්තම් කියලා කිව්වා. ඒතර මේ තරුණයාට හරි කැමැත්තක් ඇති වුණා මේ විදියට මේ අපේ බිරිඳත් එක්ක කාන්තාවත් එක්ක ඇවිදින්න තියෙනවා නම් ඇත්තටම හොඳයි නේද කියලා. එතකොට අර ස්වාමියා කියනවා මේ බිරිඳට කියනවා හොඳයි සොඳුර දැන් මට මොකද්ද කරන්න කියන්නේ කියනවා. එතකොට මේ කාන්තාව බොහෝම පරිස්සමින් Tamanගේ සැලසුම කියනවා. ඊටාම සුන්දර මල් වර්ගයක් තිබිලා තියෙනවා කුසුම්බ කියලා. මෙන්න මේ මල් වලින්ලු පින්වත්නි ওই රජවරු මැති ඇමතිවරු පඳු පොවන්නේ. ඒ කුසුම්බ කියන මල් වලින් පඳු පොවලා වස්ත්‍රයක් පටලවාගෙන අත්වැල් බැඳගෙන යන්න මට අදහසක් තියෙනවා කියද්දි මේ තරුණයා කියනවා අපිට කොහෙන්ද මේ මල් අපිට මේ මල් ගන්න කොහෙන්ද සල්ලි සමහර විට මිල අධික මල් විශේෂයක් වෙන්න ඇති. එතකොට මේ තරුණයාට මේ තරුණිය කියනවා ඕක මහ වැඩක්ද? කුසුම්බ කියන වනයේ රජුරුවන්ගේ උද්‍යානයේ ඕනතරම් මල් වවලා තියෙනවා රජුරුවන්ට ගන්න. එතකොට අර තරුණයා කියනවා කොහොමද අපි රජුරුවන්ගේ උද්‍යානයෙන් ගන්න? අපිට කොහෙද කාසි? රජුරුවන්ගේ උද්‍යානයෙන් ගන්න පුළුවන් ද අපිට? අපි රාජ්‍ය පැලැන්තියකට සම්බන්ධ පිරිසක්ද? එතකොට කියනවා මේ කාන්තාව වීරියවන්ත පුරුෂයෙකුට අන්ධකාර රාත්‍රියක ඕකත් මහ වැඩක්ද කියලා අහනවා. මොකක්ද ඇහුවේ? වීරියවන්ත පුරුෂයෙකුට අන්ධකාර රාත්‍රියක ඕක මහා හපංකමක් නෙමෙයි කියනවා. ඕක ඊටාම ස්වල්ප දෙයක් කියනවා. ඉතින් මේ තරුණයා රාත්‍රී දැන් මේ පෙළඹුවේ හොරගම් කරන්න කියලයි. මේ තරුණයා එදා රාත්‍රියේ සරම් කොටේකුත් ඇඳගෙන මේ තරුණයා රජුරුවන්ගේ කුසුම්බ වනයේට ඇතුළට වැටෙන් පැන්නා. ඉතින් මේ මල් කඩනකොට රාජපුරුෂයෝ එකතු වෙලා මේ මිනිස්සයා අල්ලගත්තා. දැන් මේ මිනිස්සයා අල්ලගෙන රජුරුව ළඟට අරන් ගියා. රජුරුවන්ගේනේ අන්තිම තීරණේ රජුරුව උල තියලා මරන්න කිව්වා. පින්වත්නි ඒ උල තියලා මරනකොට එතන කපුටෙක් ඇවිල්ලා මේ මිනිස්සයාගේ ඇස් කපුටු තුඩෙන් උලුප්ප ආහාරයට ගන්නවලු. ඒ කියන්නේ ඇස් වලට අනිනවලු සමහරට එහෙම කපුටෝ වගේ සත්තු පුහුණු කරලා ඇති තවත් වද බන්ධනේ පිනිස. ඒ කාලේ තිබ්බ එක දඬුවම් ක්‍රම තියෙනවනේ. උල තියෙනකොට මේ විදියට කපුටෝ ඇවිල්ලා සමහර විට මේ ඇස් වලට ඇන මේ ඇස්වල තියෙන මාංශය අනුභව කරනවා ඇති. එතකොට අර මරණාසන්න පුද්ගලයාට අධික වේදනාවක් දැනෙනවනේ. ඒතර මේ විදියට උල හිඳවා මේ මිනිස්සයා මරණාසන්න මොහොතේ මරණ මංචකේ කල්පනා කරනවලු මේ යකඩ තුඩු වගේ හොට තියෙන කපුටන්ගේ තුඩු වලින් මගේ ඇස්වලට අනින එක මට දුකක් නෑ කියනවා. මට ඒක මහා ලොකු දුකක් නෙමෙයි කියනවා. මට මේ උල තියපු එකක් දරා ගන්න පුළුවන් කියනවා. ඒකත් මට එච්චර අමාරු නෑ කියනවා. හැබැයි මට මගේ බිරිඳත් එක්ක අත්වැල් පටලවාගෙන රාග සිතින් තුරුල් වෙලා රාත්‍රියේ එළි වෙනකන් මේ ඉල්මහේ උත්සවයට යන්න බැරි වෙච්ච එක තමයි මට තියෙන බලවත්ම කම්පණය කියනවා. බලවත්ම දුක කියනවා. දැන් බලන්න ජීවිතේ අවසාන මොහොතේ පවා මිනිස්සෙක් හිතන විදිය. මේ කාරණේ අර භික්ෂුවට කියනකොට ඒ භික්ෂුව මේ මොහොතේම සිහිය උපද්දව ගත්තා. දැන් සිහිය උපද්දව ගන්න බැරි වුණොත් සති පිලිසරණ නැති වුණොත් පින්වත්නි මනසටත් පිලිසරණක් නැතුව සමහර විට ಗುಣධර්ම වලින් පවා ඒ පුද්ගලයා කඩා වැටෙන්න පුළුවන්. දැන් මට ඒක කියන්නයි මේ කාරණේ කියන්න උවමනා වුනේ. පින්වත්නි මේ සතිපටිසරණ සතිය පිලිසරණ වෙන්නේ කුමක් පිණිසද? මේ බ්‍රාහ්මණය අහනවා හොඳයි ස්වාමීනි සතියට පිලිසරණ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණයේ සතියට පිලිසරණ අරහත් ඵලය කියනවා.
යම් ශ්‍රාවකෙක් සතිය පිහිට කරගත්තොත් එයා අරහත් ඵලය තුලින් නවතින්නේ කියලා. එතකොට ඌ ආයෙත් අහනවා හොඳයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අරහත් ඵලයට පිළිසරණ මොකක්ද? නිබ්බාන පටිසරණං අරහත් ඵලයට පිළිසරණ තමයි නිර්වාණය නිබ්බාණය. එතකොට නිර්වාණයට පිළිසරණ මොකක්ද කියලා ඌ ආයෙත් අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා බ්‍රාහ්මණය දැන් නම් ප්‍රශ්නයේ ඉක්ම ගියා කියනවා. දැන් ප්‍රශ්නයේ කෙලවරට පැමිණියා කියනවා. මාර්ග බ්‍රහ්මචර්යාව බ්‍රාහ්මණය නිර්වාණයෙන් හමාර වෙනවා කියනවා. එහෙමනම් අපට තේරෙනවා මේ ඉන්ද්‍රියන්ට පිළිසරණ මනස, මනසට පිළිසරණ සිහිය, සිහියට පිළිසරණ අරහත් ඵලය, අරහත් ඵලයට පිළිසරණ නිර්වාණය, නිර්වාණයට කිසිදු පිළිසරණක් නැහැ. සියලු දුක බ්‍රහ්මචර්යාව ජාතිය මේ සියල්ලම එතනින් හමාර වෙලා යනවා. පින්වත්නි කෙටියෙන් උනත් මතක තියාගන්න අවශ්‍ය වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මම ඔබට මතක් කළා මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන මුල් කරගෙන සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරද්දී මම ඔබට මතක් කළා මේ පංචස්කන්ධ ධර්මයක් මෝරගෙන වැඩෙනවා කියලා. ආයතන 6 මුල් කරගෙන පංචස්කන්ධ ධර්මයක් මෝරාගෙන වැඩෙනවා කියලා. පින්වත්නි මේ පංචස්කන්ධේ මෝරණ විදිහ අපි කෙටියෙන් උනත් දැනගන්න එක මාතෘකා පාඩයක් විදිහට හරි දැනගන්න එක වටිනවා. පින්වත් මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 සංවර නොවුනොත් එහෙම පංචස්කන්ධ දුක මෝරනවා කිව්වේ ඊටාම සාධාරණ හේතුවක් මත. උදාහරණයක් විදිහට ඇස ගන්න. ඇසට රූපයක් හම්බ වෙනවා. ඇසට රූපයක් හම්බුණාට පස්සේ ඇහෙන් රූපයක් දැක්කහම පින්වත්නි ඒ රූපේ දකින පුද්ගලයා තුල චක්කු විඥානයත් පහළ වෙනවා මනසිකාර ප්‍රත්‍ය කරගෙන. ඒතර මේ තුන එකතු වුණාම ස්පර්ශ වෙනවා. මේ ස්පර්ශ වීම තුල පින්වත්නි චක්කු විඥානය කියලා එකක් පහළ වෙනවා. අන්න විඥානස්කන්ධයේ පහළ වීම. පංචස්කන්ධයේ තියෙනවනේ විඥානස්කන්ධය කියලා එකක්. ඔන්න විඥානස්කන්ධේ මෝරනවා. ඊට අනුව පින්වත්නි දකින දේ හඳුනා ගන්නවා. ඒ කියන්නේ රූප සංඥා පහළ වෙනවා. බලන්න පින්වත්නි සංඥා ස්කන්ධයකුත් ඔන්න මෝරන්න පටන් ගන්නවා. සංඥා ස්කන්ධයක් මෝරගෙන වැඩෙනවා. ඒ සංඥා ස්කන්ධය දැකපු දේ හඳුනා ගැනීමට අනුව පින්වත්නි රාගයක් හෝ පටිඝයක් ඇති වෙනවා. සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක දකින විදිහ අනුව Tamanගේ හිතේ ඇති වෙන හැඟීමක් මිසක් එළියේ බාහිර රූපයට තල්ලු කරන්න පුළුවන් එකක් නෙමෙයි. රූපේ මත තියෙන එකක් නෙමෙයි. රූපේ මත රාගේවත් පටිඝේවත් මොකක්වත් නැහැ. ඒ රූපේ දිහා බලන විදිය අනුවයි පටිඝේ හෝ රාගේ ඇති වෙන්නේ. සමහර වෙලාවට හිතන්න කාන්තාවක් දැක්ක කියලා. ඒ කාන්තාවක් දැක්කට පස්සේ ඒ කාන්තාව දකින්නකොට සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් එයාට රාගයට බර හිතක් පහළ වෙන්න පුළුවන් රූප සංඥා පහළ වෙලා. ඒ වගේ මේ කාන්තාව දකින්නකොට ඊට පෙර සම්බන්ධයක් තිබ්බනම් තරුණයෙකුට ඒ කාන්තාවම දකින්නකොට පටිඝයක් ඇති වෙන්නත් පුළුවන්. අන්න බලන්න දකින්න විදිය අනුව තමයි එහෙමනම් අපි තුල වේදනාව පහළ වෙන්නේ. සැප වේදනාවක් තුල රාගානුසය හෝ දුක් වේදනාව තුල පටිඝානුසය වැඩෙන්නේ අපේ අභ්‍යන්තරය තුල මිසක් බාහිර රූපේ මත පවතින රූපයේ මත දායාද වෙන රූපයට පවරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතර මේ විදියට සැප වේදනාවක් ඇති වෙනකොට වේදනා ස්කන්ධයකුත් Taman තුල පහළ වෙනවා. ඒ වේදනා ස්කන්ධය පහළ වෙනකොට පින්වත්නි ඊට අනුව හිතේ සිතුවිලි ජනිත වෙන්නේ නැද්ද? සිතේ සිතුවිලි ජනිත වෙනවා. ඒකට අපි කියනවා සංකාරස්කන්ධයක් පහළ වෙනවා කියලා. ඊට අනුව පින්වත්නි රූපස්කන්ධයත් වෙනස් වීමක් ඇති වෙන්නේ නැද්ද? දකින්න දේට අනුව ඔබේ රූපස්කන්ධයත් හටගෙන නිරුද්ධ වෙලා යන ගතියක් තියෙනවා. දකින්න රූපේ රාගයට බරනම් ශරීරය තුල සමහර වෙලාවට හෘද ස්පන්දන වේගය වැඩි වෙන්න පුළුවන්, දාඩිය දාන්න පුළුවන්. මේ විදිහට හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් කය තුල ඇති වෙන්න පුළුවන්. මේ විදිහට දකින්න රූපයට අනුව රූපේ දැකීම නිසා සිතුවිලි ජනිත වීමට අනුව පින්වත්නි Tamanගේ රූපස්කන්ධයත් වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට බලාගෙන යනකොට ඇස සංවර කරගන්න බැරි වුණොත් පින්වත්නි එතන පංචස්කන්ධයක් මෝරණ බව අප තද බල ලෙස මතක තියාගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඉතින් සංයෝජනවල වෙලීමයි ගැට ගැහිමයි ඔක්කොම පවතින පංචස්කන්ධයේ මේරුවාට පස්සේ. ඉතින් මෙන්න මේ කාරණේ අපි
ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන තත්වයක් පින්වත්නි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන අත්දකින්න ලෝකේ විදර්ශනා කරමින් අත්තරින්ට කියලා. බාහිය වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ සංවරා පහතබ්බං සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දැකලා ප්‍රහාණය කිරීම තුලම නිවන කරා එන විදියක් ඔය බාහිය දාරුචිරි මහරහතන් වහන්සේට වදාරන්නේ. දැක්කහම දැක්කා විතරයි, දැකපු දේ නිසා නිමිති ගන්නෙත් නෑ, අනුනිමිති ගන්නෙත් නෑ. දැකපු තැනම අතහැරලා දානවා. ඒ වගේම ඇහුවොත් ඇහුවා විතරයි, අහපු එකට අනුව නිමිති ගන්නෙත් නෑ, අනුනිමිති ගන්නෙත් නෑ, පටිගය අවශ්‍ය ගන්නෙත් නෑ, රාගය අවශ්‍ය ගන්නෙත් නෑ. සුතේ සුත මත්තම් භවිස්සති. එතනම විදර්ශනා කර කර බැහැර කරනවා. මුතේ මුත මත්තම් භවිස්සති. විඥානි විඥාන මත්තම් භවිස්සති. අහපු දේවල්, දැකපු දේවල්, දැනුණු දේවල්, හිතපු දේවල්, මේ ආයතන 6 හරහාම පින්වත්නි ඔපමණයි අපේ ජීවිතයට එකතු වෙන්නේ. එක්ක අහනවා, එක්ක දැනෙනවා, එක්ක දකිනවා, එක්ක හිතෙනවා. අහපු දැනුණු හිතුණු දැක්ක දේවල් මුල් කරගෙන නිමිති අනුනිමිති ගන්නේ නැතුව පින්වත්නි එතනම විදර්ශනා කරලා අතහැරලා දාන ශ්‍රාවක භාවයට කියනවා. ඒ ශ්‍රාවක භාවයක් ජීවිතය තුල වඩා ගන්නවා නම් ඒ ශ්‍රාවකයාට කියනවා එයා තමන්ගේ ජීවිතය තුල සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කළා කියලා. එතකොට දක්ෂ ශ්‍රාවකයෙක් තමයි මේ ඉන්ද්‍රිය ක්‍රියාවලිය සංවර කරගන්නේ. ඒ සංවර කර ගැනීම තුල ඒ පුද්ගලයා මායයට හසු නොවන විදියට සුරක්ෂිත වෙනවා. භාග්‍යතුන් වහන්සේ උකට වදාරන්නේ හරියට නරියෙක් ඉබ්බෙක් ළඟට ආවහම ඒ ඉබ්බා Tamanගේ අවයව ටික ඔක්කොම ඇතුළට දාගත්තාම මේ නරියා ඉබ්බා හෙට මෙහෙට පෙරලා බලනවා. ඔළුව දැම්මොත් ඔළුව කනවා කියලා මග බලාගෙන ඉන්නවා. අතක් දැම්මොත් අත කනවා කියලා දැන් බලාගෙන ඉන්නවා. මේ ඉබ්බා දක්ෂ විය යුතුයි. දැන් මොකක්ද එළිය වෙන්නේ ගියාද නැද්ද කියලාවත් බලන්නේ නැති වෙන විදියට අවයව ටික ප්‍රවේශම් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් නරියාට අහුවෙලා යන්නේ නැද්ද? අහු වෙනවා. මෙන්න මේ විදියට මේ පංච ඉන්ද්‍රියන් ගැන මෙතන පැහැදිලි වෙන්නේ. පංච ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුල මායයට හසු නොවන විදියට ශ්‍රාවකයා සුරක්ෂිත වෙනවා කියලායි භාගතුන් වහන්සේ වදාළේ. පින්වත්නි ඔබ දන්නවද ඉන්ද්‍රිය සංවරය තුලින් අගතනතුරු ලැබුවේ කවුද කියලා? ඉන්ද්‍රිය සංවරයෙන් පින්වත්නි අගතනතුරු ලැබුවේ නන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ කොච්චර මේ සංවරය තිබුණාද උන්වහන්සේගේ ජීවිතේ කියනවා නම් උන්වහන්සේ දිශාව බලන්න කලින්, දැන් උතුරු දිශාව කියලා හිතන්න. උන්වහන්සේ උතුරු දිශාව බලනකොටම සිතුවිල්ලක් ඇති කරගන්නවලු. මේ උතුරු දිශාවේ දකින දේවල්, උතුරු දිශාවෙන් ඇහෙන දේවල්, උතුරු දිශාව මුල් කරගෙන මට දැනෙන දේවල්, උතුරු දිශාව මුල් කරගෙන මට හිතෙන දේවල් මුල් කරගෙන රාග ద్వේෂ මෝහ ආදී කිසිදු අකුසල ධර්මයක් උපද්දවන්නේ නැහැ කියලා සිතුවිල්ලක් පහල කරගෙනලු උතුරු දිශාව බලන්නේ. බලන්න පින්වත් මේක මොනතරම් දියුණු සිහියක්ද. අන්න ඒ බඳු සිහියක් පවත්ව ගන්න අපට බැරි වුණත් ඉන්ද්‍රිය සංවරය කියන්නේ නිවන් මාර්ගයේ සාක්ෂාත් කරන ශ්‍රාවකයෙකුට ക്ഷേම භූමියක්. Tamanට පුදුමාකාර රැකවරණයක්. ඒ බඳු රැකවරණයක් පිණිස මේ සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මෙතන භාගතුන් වහන්සේ වදාළේ ආයතන ක්‍රියාවලිය තුල සංවර භාවයයි. එක් සති සංවරය තුල පිහිටා මේ ආයතන ක්‍රියාවලිය තුල නිමිති අනුනිමිති රාගයට, ද්වේෂයට, මෝහයට අනුග්‍රහ පිණිසත් උපන් රාග ද්වේෂ මෝහ තියෙනවා නම් ඒ වාගේ වැඩිම පිණිසත් ඇති නොවන විදියට Tamanගේ ප්‍රවේශම් වීමයි මෙතනින් භාගතුන් වහන්සේ අදහස් කළේ. ඉන්ද්‍රිය සංවරයේ පිණිසම අද මෙම ධර්ම සංഭാෂණය ඔබ හැම දිනාටම උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ජීවිත අවබෝධය, ධර්මාවබෝධය මේ ගෞතම බුද්ධ ශාසනයේදී වහවහා නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාගේම ජීවිතයට ධර්මී රැකවරණය ගෞතම බුදු සසුනේ පිහිට පිලිසරණ සැලසේවා කියන අදිෂ්ඨානයේ සහිතව ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.